නමස්කාරය කියන්න සිල් ගන්නට බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တိสรณ ගමනං සම්පුන්නං පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි අප්පමාදේන සම්පාදේත සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සන්තින්ද්‍රයෝච නිපකෝච අප්පගබ්බෝ කුලේසු අනනුගිද්දෝති සදහවත් කාරුණික පින්තුනි අද දවසේ අපේ පින්වත් පිරිස ජගත් දිසානායක මැතිතුමාගේ සහ යසස් දිසානායක මැතිණියගේ නිවසට එක් රැස් වෙලා සිටින්නේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දහම් පදයක් ඉගෙන ගැනීමේ අපේක්ෂාව ඇතිව. පින්කමේ අරමුණු කීපයක් තියෙනවා. පරලොස්සපත් සී.බී. දිසානායක මැතිතුමාට ජගත් මහත්මයාගේ තාත්තට පින් අනුමෝදන් කරන්නත්, ශාන්ත දිසානායක ජගත් මහත්මයාගේ සොහොයුරාට පින් දෙන්නත්, ලංකාවේ වැඩ සිටිය බොහෝම උතුම් සායනහන්සේ නමක් අපවත් වී වදාළ උයන්වත්තේ ඥානාලෝක සායනහන්සේට පින් දෙන්නටත් මේ පින්කමේදී බලාපොරොත්තු වෙනවා. ඒ වගේම වයි.එම්. සමරකෝන් මාතාව, සයිමන් නවගමුව සහ කුසුම් නවගමුව කියන මව්පිය දෙපළ, ඒ කියන්නේ ජගත් මහත්තයාගේ අම්මත්, ඒ අසස් නෝනාගේ අම්මා තාත්තා දෙන්නටත්, ඔබ දෙපළගෙම දරුවෝ දෙන්නටත් ආශිර්වාද කරන එක පින්කමේදී බලාපොරොත්තු වෙනවා. ඒ වගේම
අපේ මිස්සග්ගා විහාරස්ථානයේ නායක හමුදුරුවෝ ධම්මාවාස නායක හමුදුරුවෝ සහ මහ සංඝරත්නයට අපට නිරෝගී සුව ප්‍රාර්ථනා කිරීම මේ පින්කමට ආපු නානා ආකාරයෙන් උපකාර කරපු සියලු දෙනාටත් විශේෂයෙන්ම මේ පින්කම කර ගැනීම සඳහා අපව සම්බන්ධීකරණය කරලා ඒ අවස්ථාව සලස්සලා දීපු අපේ කුසුම් නෝනටත් යසා නෝනටත් ආශිර්වාද කිරීම නිරෝගී සුව පැතීම මේ පින්කමේදී බලාපොරොත්තු වෙනවා. අප අතිශයින් සතුටු වෙනවා මේ නිවසටත් ඇවිල්ලා දේශනාවක් කරන්නට ලැබීම ගැන. ඔයත්ෝ මේ අවුරුද්දේ ඔබ වැඩම වීම නිසා බොහෝ දෙනෙකුට ධර්මයෙන් සුළු හෝ සංග්‍රහයක් කරන්න අපට ලොකු අවස්ථාවක් හම්බුණා. විශාල පිරිසක් මුණ ගැහුණා. ඒ හැමෝටම පුංචි දෙයක් හරි කියලා දෙන්න, අපි තේරුම් ගත්තු දේවල් කියලා දෙන්න අපිට අවස්ථාවක් ලැබුණා. ඒක ලොකු පිනක්. පිනක් කියන්නේ මෙහෙමයි. මිනිස්සුන්ගේ බුද්ධිමත්කම, මිනිස්සුන්ගේ ප්‍රඥාවන්තකම ඇති වෙන තරමට තමයි මිනිස්සු යහපත් ගුණවත් මිනිස්සු. උගත්කම ඇති කරගන්න මෙහි ඕනි තරම් ක්‍රම තියෙනවානේ. මෙහි ඕනි කෙනෙකුට ඉංජිනේරු විභාග කරමින් ඉඳලා ඊළඟ අවුරුද්දේ හිතුනොත් දොස්තර වෙන්න ඕනි කියලා ඒ පැත්තට යනවා. මේ ඕන තරම් මාර්ග තියෙනවා උගත්තු. මෙහි ජීවන ක්‍රමය ඇතුලේ බුද්ධිමතුන් වෙන ක්‍රම ඇති ප්‍රඥාවන්ත. ඒත් අපේ බෞද්ධ ධර්මානුකූලව ප්‍රඥාව උපදව ගන්න තියෙන මාර්ගය. කෙනෙකුට පැහැදිලි කිරීමත් ඒ පැහැදිලි කරන්ට අවස්ථාවල් සූදානම් කිරීමත් හරි පිං සිද්ධ වෙන දෙයක්. මොකද අපි හිතුවොත් එහෙම සරලව දීපදෝ හෝති චක්කුදෝ කියලා නේද? පහම් පූජා කරාම ප්‍රඥා ඇස ලැබෙනවා කියලා හිතියොත් එහෙම මිනිස්සු හැමදාම පහම් පත්තු කරමින් ඉන්නේ. මිනිස්සු මුකුත් හිතන එකක් නැහැ. මිනිස්සු තේරුම් ගන්න එකක් නැහැ. මිනිස්සු මහන්සි වෙන එකක් නැහැ නේ. බුද්ධිය ඇති කරගන්න. පහම් පත්තු කරාම ප්‍රඥාව හම්බ වෙනවා. පහම් පත්තු කරන එක හොඳයි. ඒ පහම් පත්තු කළා විතරක් ප්‍රඥාව ලබා ගන්න හිතියොත් පොල් තෙල් ලීටර 10000ක පහම් පත්තු කරත් ප්‍රඥා විසඳන එකක් නෑ නේ. ඒ නිසා අපේ වෙන තැනකින් මේක ගන්න ඕනේ. එතන කිව්වේ ආලෝකය දෙන්න ආලෝකය ලැබෙයි. ඒක සංඥාවක් විතරයි පහන්. නැතුව පත්තු කරන පහන් ගන්නට අපිට ආලෝකය ලැබෙනවා කියන එක නෙමෙයි. අපි කෙනෙක්ගේ ජීවිතය ආලෝකවත් කරන්නට අපි කැප වෙන තරමට අපේ ජීවිත ආලෝකවත් වෙයි කියන එක තමයි එතන කාරණේ. ඒක මතු පිට අර්ථයට ගියපු ගමන් අපි ඒව විතරක් කර ඉන්නවා. අපේ ඇතුලේ කිසිම ඥානයක් දල්වන්නේ නැතුව. ඉතින් මේ බණ දේශනා ඇතුලේ අපි උත්සාහ කරන එකම කාරණේ තමයි මිනිසුන්ගේ බුද්ධිය තව ටිකක් හරි දියුණු කරන්න. තව ටිකක් හරි. ඒ දියුණු වීම තමයි මේ ජීවිතය යහපත් වෙන්නේ, සංසාර ගමන යහපත් වෙන්නේ හේතුවක් වෙන්නේ. ඒ හින්දා අපි තාම හොඳ පින්කම් මාලාවක් මේ කරන්නේ. මහත්යත් නෝනත් තාම සතුටු වෙන්න ඕනේ. මේක කියන්න බැරි තරම් ලොකු ගාණක් ෆික්ස් ඩිපොසිට් දැම්මා වගේ තමයි. මෙහි දැම්මා වගේ නෙවෙයි ලංකාවේ දැම්මා වගේ පොලිය හොඳයි. මෙහි ඩිපොසිට් කරනවට වඩා වෙන මොකක් හරි කරන එක හොඳයි නේ. ඒ නිසා හොඳ ප්‍රතිලාභයක්. හොඳ ප්‍රතිලාභයක්. මේක අනුගාමික නිදානයක්. මේ ප්‍රඥාව දෙන්න උත්සාහ කරනවා. ඒ දෙන්න උත්සාහ කරද්දී ඒ ප්‍රඥාවම ඔබට අනිවාර්යයෙන්ම ලැබෙයි. ඔබ උත්සාහ කරන්නේ හරි දෙයකට. නිවැරදි දෙයකට. ඉතින් අද මම මේ අරමුණු සම්පූර්ණ කරගන්න මම ඔබත් එක්ක කරණීයමෙත්ත සූත්‍රයේ තියෙන
එක ගාථා ධර්මයක් කතා කරනවා. ඒක හරි ප්‍රයෝජනවත්. සන්තින්ද්‍රියෝච නිපකෝච අපගබ්බෝ කුලේසු අනනුවිදු. කර්ණිමෙත්ත සූත්‍රයේ ඍජුවම කියලා තියෙන්නේ නිර්වාණය අරමුණු කරගෙන. දුකින් නිදහස් වීම අරමුණු කරගෙන. ඒත් එය අපිට ඊටාම යහපත් මිනිස්යෝ වෙන්න, ඊටාම යහපත් පුරවැසියෝ වෙන්න, ඊටාම යහපත් සත්වයින් බවට පත් වෙන්න උදව්වක් කරගන්නවා. එතන සන්තින්ද්‍රියෝච කියලා පළවෙනි වචනය තියෙනවා. එහි තියෙන්නේ කොමක්ද? දැමුණු ඉඳුරන් ඇති කෙනෙක් බවට පත් වීම. සන්තින්ද්‍රියෝච කිව්වේ අපි අපගේ කය සිත අපි විසින් අවබෝධයෙන් පාලනය කරගත්තු අයවීම. දැමුණු ඉඳුරන් ඇති කියන්නේ ඒක ඉන්ද්‍රියන් 6යිනේ. ඇහැ තියෙනවා, කන තියෙනවා, නාය තියෙනවා, දිව තියෙනවා, හම තියෙනවා, ඊළඟට හිත තියෙනවා. ওই ටික දෙකට බෙදුවම එක කොටසක් කය, අනිත් කොටස හිතනේ. හිතයි කයයි. කොටස් දෙකට බෙදුවා. එතකොට දැන් සිතත් කයත් පුළුවන් තරම් වරදකාරී හැසිරීම් වලින් තොර කර ගැනීම තමයි මෙතන දැමුණුකම කියන්නේ. සාමාන්‍ය මිනිස්සු දමණය වෙච්ච කෙනෙක් කියලා ගන්නේ මේ ඉක්මිච්ච සංවර කෙනෙක් කියලා ගන්නේ මේ වරදකාරී හැසිරීම් වලින් තොර බව කියන එකට වඩා මිනිස්සු ගන්න පුරුදු වෙලා තියෙන්නේ හිමින් කතා කරනවා, හිමින් ඇවිදිනවා. ඒ ආහාරේ ශාන්ත දාන්ත කෙනෙක්. ඒ වගේ එකක් තමයි දමණය වෙච්ච අයනේ. හරි සංවර අය කියලා. ඒක ආර්ය විනයේ බුදුහාඳුරුවන්ගේ ධර්මයේ සංවරකම නෙමෙයි. ඒක මේ සම්මුති ලෝකේ එහෙම හිමින් කතා කරන, හිමින් කලබල නැතුව කටයුතු කරන අය ඉන්න පුළුවන්. හොඳයි. ඒක හොඳ වුණාට ඒක නෙමෙයි බුදුහාඳුරුවෝ කියන දමනය. බුදුහාඳුරුවෝ කතා කරන දමනය නම් අර ඉන්ද්‍රියන් නිසා හෝ ඒ ඉන්ද්‍රියන් පාවිච්චි කරලා හෝ වරදකාරී හැසිරීම් වල නියැලෙන්නේ නැතිකම. වැරදි කරන්නේ නැතිකම. ඒක තමයි ඉන්ද්‍රිය දමනය. එහෙම නැතුව මම රූප බලන්නේ මං හොඳට කෙලෙස් නිවාගත්තු කෙනෙක් කියලා කවුරු හරි ලස්සන එක්කෙනෙක් දකින්නකොට ඇස් පියා ගන්න එක නෙමෙයි. ඒක විහිළුවක්. මම රූප බලන්නේ මං හරි සිල්වත්. මං හිතන්නේ හොරෙන් බලන උන්ට වඩා හොඳයි කෙලින් මොන බලන අය. හොඳයි නේද ඒක? එයා ලස්සන දකිනවා. සංවරකම කියන්නේ මොකද්ද? ලස්සන දකිනවා ඇතුළට ගන්නෑ. ඒක gedara අරන් යන්නේ. ඒක උපාදානෙ කරගන්නේ. එච්චරයි. ලස්සන දකින්න ඕනි. බුදුහාමුදුරු ලස්සනේමට ලස්සනයි කිව්වනේ. මිහිරියවට මිහිරි කියලා කියවනේ. අර පංචසික හරි ලස්සනට වීණාව වාදනය කරාම බුදුරජාණන් වහන්සේ ඊටම නිහඬව අහන් ඉඳලා කිව්වා පංචසික ඔබ හරිම හොඳට ඒ කටයුත්ත කළා. හොඳයි. ඔබ තත් බින්දිමින් හරියටම වීණාව වාදනය කළා. හරියටම ඔබ ඒ ස්වර ගත්තා. ඒක හොඳයි. එතනින් එහාට කිව්වේ නෑනේ. පංචසික තව එකක් ප්ලේ කරන්න කියලා. කිව්වේ නෑනේ. one more කිව්වේ නෑනේ. අතේ. බුදුන් අපිට කියන්නේ මුකුත් අහන් ඉන්න එපා කියලා නෙමෙයි. ගිහි ජීවිතේදී අහන් ඉන්න වෙනවා. ලෞකික සමාජයේදී දේවල් පේනවා, දකින්නවානේ. ඒවා වැරදි ආකාරයෙන් අරගෙන ඒක එක්ක උපාදානය වෙලා ඒක ඔළුවේ තියන් වැඩ කරන්න යන එක තමයි අපේ ඒක 아무도 ලස්සන සෙන් කතා තියෙනවා නේද? ජපානයේ චීනයේ ඒ සෙන් තමයි තියෙන ආගම.
එක කතාවක තියෙනවා හඳුරුවෝ දෙන්නෙක් යනවා ගමන. ඉතින් යනකොට ගංගාවක් හම්බ වෙනවා. ඒ ගඟෙන් එතර වෙලා තමයි දැන් යන්න ඕනේ. එතන ඉන්න ලස්සන කාන්තාවක් ගඟෙන් එතර වෙන්න බල උද බයෙන් ඉන්නවා. එතන හිටපු එක ආමුතුරු කෙනෙක් කතා කරා සොයුරිය එන්න කියලා කතා කරලා අර කාන්තාව කරේ තියාගෙන ගඟෙන් ඒ ගොඩට එක් කරන් ගියා. දැන් අනිත් ආන්දරුවන්ට මේක බලන් ඉඳලා ඌලන්නේ නැහැ. මිටි කැවෙනවා මේක ඉතින් දැන්. යුතු වැඩක් නෙමෙයි. විනයට විරුද්ධයි. මේ මොකද්ද කරේ? කාන්තාවක් ස්පර්ශ කරා. දැන් අර යාළුකම් මිත්‍රකම් ඉවරයි. දත් මිටි කකා දැන් පන්සලට ගියා. ගියපු ගමන් ඇහුවා ඔබ වහන්සේ කර වැඩේ හරිද? අර කාන්තාව එතර කරපු ආන්දරුව ඇහුවා මොන වැඩේද කියලා. මොකද්ද වැඩ? මං කරන්නේ. අර ගැනු කෙනෙක් කරේ තියෙනවා. ඒකද? මං යා එහෙ තියලා ආවා. ඔයා තාම කරේ තියන් ඇවිල්ලා නැහැ. ඇයි පන්සල් ගෙනාවේ? ඔයායි පන්සලට ගෙනාවේ ආවා. මං එයා ගොඩා තියලා. නේ? සම්මාරකම කියන්නේ ඒක. කරේ තියන්නේ. ඒක එක ගනුදෙනු කරන්න වෙනවා. උදව්වක් කරන්න වෙනවා. උදව්වක් කරා ඒත් ගන්නෙ නැහැ. ඇතුළේ තියාගෙන යන්නේ නැහැ. එහිඳ හොඳට තේරුම් ගන්න. ඔබගේ ඉන්ද්‍රියන් මොකද මම මේ කතා කරන්නේ පැවිද්දගේ සීමාව නෙමෙයි. මේ කතා කරන්නේ ගිහියගේ සීමාව. පැවිද්දගේ සීමාව මම කතා කරන්නේ සංවරකමට අදාළව හමුදුරුලට බණ කියනවා. මේ කතා කරන්නේ ඔබේ සීමාව. ඔබ ගිහියෝ නේ? සුදුවත් අඳින කාමභෝගී ජීවිත ගත කරන ඔබට ඔබගේ සංවරකමට අදාළව පුහුණු වෙන්න පුළුවන් සීමා තියෙනවා. පැවිද්ද වෙච්ච අපේ බ්‍රහ්මචර්යා වේරමණී ඔබට කාමයේ සුමිච්ඡාචාරය. එක දෙකක්. ඔබට ඉන්න පුළුවන් තැනක් තියෙනවා අපිට ඉන්න පුළුවන් තැනක්. ඒකින්ද ඔබගේ ඉන්ද්‍රියන් দমনය කර ගැනීම කියන එකෙන් ඔබ වටහා ගත යුතු ඔබ පුහුණු කළ යුතු එක තමයි ඒ ඉන්ද්‍රියන් වෙනුවෙන් හෝ ඒ ඉන්ද්‍රියන් පාවිච්චි කළා හෝ ඒ වාක්‍ය දෙක ඔළුවේ තියාගන්න. ඉන්ද්‍රියන් වෙනුවෙන් හෝ ඒ ඉන්ද්‍රියන් පාවිච්චි කරලා හෝ වරදකාරී හැසිරීම් වලට යන්නේ නැතුව පුළුවන් තරම් තමන්ගේ කයයි හිතයි පරිස්සම් කරන්න. මොකද සමහර අපි වැරදි හැසිරීම් වලට යන ඉන්ද්‍රියන් ටික වෙනුවෙන් නේ මගේ ඇහැ සතුටු කරන්න, මගේ හම සතුටු කරන්න, මගේ දිව සතුටු කරන්න අපි වැරදි පාරවල් තෝරන. සමහර වෙලාවට ඒ ඉන්ද්‍රියන් පාවිච්චි කරලා නේ අපි අනිත් අයට වැරදි කරනවා නේ. අන්න ඒ දෙකම නමත ගන්න. ඒ ඉන්ද්‍රියන් සතුටු කරන්න වැරදි කරන එකයි ඒ ඉන්ද්‍රියන් පාවිච්චි කරලා අනිත් අයට වැරදි කරන එකයි. ඒ දෙකම නවත්ත ගන්න ඕනේ. ඒක සන්තින්ද්‍රිය. දැමුණු ඉඳුරන් ඇති. ඒකේ ලෞකික ප්‍රතිලාභත් ආධ්‍යාත්මික ප්‍රතිලාභත් ගොඩක් තියෙනවා. උදාහරණයක් කිව්වොත් අපි අපගේ දිව පිනවීමේ තෘෂ්ණාව අඩු කරගත්තොත්. දිව පිනවීමේ තෘෂ්ණාව අපි පාලනය කරොත්. කොච්චර ලාභද? නිරෝගීකම තමයි පළවෙනි ලාභය නේ. පළවෙනි ලාභය නිරෝගීකම. වැරදියට දිව පිනවන්න ගියොතින් අපි අනුන්ගේ දේ නොකිය ගනි. එතකොට පෞසිත වෙනවා. අනුන්ගේ දේ නොකිය ගැනීම වැරද්දක් නේ. හැබැයි අපි ඒක කරන්නේ ඛණ්ඩ තියෙන ආසාව හින්දා. ඒත් ඒක වැරද්දක් නේ. ඒක අයිති කවුරු හරි කෙනෙක් ඉන්නේ. එයාගේ දේ ගන්න අපි ඒ වර්ධකාරී ඒ සොරසිත ගොඩක් වෙලා පවත්ත ගන්න වෙනවා. එතකොට ඒවා අපි විසින් අවබෝධයෙන් පාලනය කර ගැනීම තමයි ඒ ඉන්ද්‍රිය සංවරය කියන්නේ. එහෙම නැතුව හිමින් කතා කිරීම හෝ හිමින් ඇවිදීම හෝ එවැනි සරල තැනකින් ඒක ගන්න එපා. මේ ඉන්ද්‍රියන් ටික නිසා මං වැරද්දක් කරන්නේ නැතුව ඉන්නවා කියන අදිස්ථානය ඇති කරගන්න. කෙනෙකුට එන්න පුළුවන් මේ කලින් මං ඒවා දැන් ගොඩක් මගේ අතින් වෙලා තියෙනවා. මං ඉන්ද්‍රියන් හින්දා වැරදි කරලා තියෙනවා.
දැන් මට නිවැරදි වෙලා වැඩක් තියෙද? වැඩක් තියෙනවා. ඒක වටිනම දෙයක්. මේ මොහොතේ සිට නිවැරදි වෙන්න. එච්චර ඔබගේ අතින් කලින් දේවල් ගොඩක් ඒවා වෙලා තියෙන පුළුවන්. අම්මගෙනුත් වෙලා තියෙනවා. අපි කාගෙනුත් වෙනවා. ඒකට වඩා වැදගත් මේ මොහොතේ ඉඳලා මං ගොඩනගන මනස. මේ මොහොතේ ඉඳලා ගොඩනගන. අඩුම මට මං කරපු දේවල් සම්බන්ධව වරදකාරී බවක් තියෙනවා නම් ඒකත් ලොකු ජයග්‍රහණයක්. දැන් සමහරුන්ගේ තියෙන නරකම දේ තමයි ඒගොල්ලොන්ගේ වැරදි ගැන ඒගොල්ලොන්ටව පසුතැවීමක් නැහැ. පසුතැවෙන්න පටන් ගත්ත කියන්නේ එයා නිවැරදි වෙන්න පටන් ගත්තා කියන එක. අපි ඒක බාර ගැනීම තමයි හොඳම දේ. ඒ පසුතැවීම කියන්නේ නිවැරදි වීමේ ආරම්භකම පියවර. නැතුව පසුතැවීම කියන්නේ දුක් වෙවි අඬ ඉඳියා කියන එක නෙමෙයි, ඉන්නවා කියන එක නෙමෙයි. පසුතැවෙනවා කියන්නේ මං එහෙම වරදකාරී තැනකට ගියේ මේ මනෝභාවයට මං ඒ වෙලාවේ වසඟ වෙච්ච නිසා කියලා තේරුම් ගැනීම. ඒක නිසා මෙයාට වරද්දක් වුණා, මට වැරද්දක් වුණා, මේ ආයතනෙට වැරද්දක් වුණා අඳුන ගැනීම. ඒක ප්‍රතිඵලය නිසා ඇතිවෙච්ච නරක තත්වයන් වටහා ගැනීම. වටහා ගැනීම. ඇඬීම හෝ දුක් වීම හෝ වැළපීම හෝ නෙමෙයි. මම ඔබට යෝජනා කරන්නේ තේරුම් ගැනීම. එතකොට ඔබෙන් ආයෙ ඒව වෙන්නේ නැහැ. ඒක එතනින් ඉවරයි. ඔබ අලුත් එකනේ. එතකොට ඔබ අහන්න පුළුවන් මේක නරක කර්ම කරපුවාට ඒවා විපාක දෙන්නේ නැද්ද? සමහර විට විපාක දෙයි, සමහරට විපාක දෙන්නේ නැහැ. සමහරට විපාකය වෙන්නේ අපි මේ ලෝක වශයෙන් ඒ සම්බන්ධව අපේ ඇතුළෙන්ම ඇති වෙන තැවීමම තමයි විපාකේ. එච්චර විපාක වෙන විපාකයක් නැහැ. සමහරලාවට සංසාරේ සමහර විට භවයක දෙකක එකට කර්ම ශක්තියක් එන්න පුළුවන්. සමහරලාට අපි ඊටාම හොඳ කර්ම කරලා තිබුණොත් ඒවා විපාක දෙන්න තියෙන අවස්ථාව මග ඇරිලා යන්නත් පුළුවන්. එහෙම වෙන්න පුළුවන් නේ. බුදුහාමුදුර අර ලෝණඵල සූත්‍රයනේ ලුණු උපමාවට අරන් කිව්වේ. අපි ලුණු සල්පයක් දැන් මේ ඇඳක් දැම්මොත් මේ කෝපෙට මේකේ වතුරවල ලුණු රහ තියෙනවා. හැබැයි අපි ලුණු හැන්දක් දැම්මොත් ලිඳකට ඒ ලිඳෙත් ලුණු තියෙනවා. ඒත් රහ එන්නේ නැහැ. මොකද වතුර වැඩි. වතුර වැඩි. ඒකට මිශ්‍ර කරාට ඒකේ ශක්තිය මතුවලා එන්නේ නැහැ. වතුර ප්‍රමාණය වැඩි. ඒ වගේ තමයි අපි යම්කිසි තැනක ඉඳලා නිවැරදි වෙලා එතනින් එහාට යහපත් දේවල් අඛණ්ඩව කරමින් ගියොත් අර අකුසල සිත ඉදිරිපත් වෙලා ඇවිල්ලා අපිට කරන්න තියෙන හානිය අවම කරගන්න. ඔබට මේ කියලා දෙන්නේ ඔබට නිවැරදි වෙලා ඊළඟ භවය සකසන්න පුළුවන් කියන විශ්වාසය. ඒක තමයි වැදගත්ම දේ. මේ භවයේම සැපත විඳින්න පුළුවන් නා. මරණකන් දුක් විඳින්න ඕනේ. පීඩා විඳින්න ඕනේ. අසහනෙන් හුල්ල ඉන්න ඕනේ. නෑ. අතීත කියන්නේ අතීතේ ඒක ඉවරයි. අතීතං නානුසෝචන්තිනේ බුදුරජාණන් වහන්සේගෙන් දවසක් ඇවිල්ලා බ්‍රාහ්මණයෙක් ඇහුවා ඔබ වහන්සේගේ ශ්‍රාවකයෝ හරි ලස්සනයි. හේතුව මොකද්ද කියලා. නේ? මොකද එච්චර ප්‍රසන්න බුදුහාමුදුරුවෝ කිය. අතීතං නානුසෝචන්ති. මගේ ශ්‍රාවකයෝ අතීත ගැන හුල්ලන අය නෙමෙයි. නප්පජප්පන්ති නාගතං ආපු නැති අනාගතය ගැන හිතලා පසුතැවෙන අයත් නෙමෙයි. පච්චුප්පන්නේන යාපෙන්ති වර්තමාන මේ මොහොතේ ජීවත් වෙනවා. තේන වන්නෝ පසීදති. ඒ නිසා මගේ ශ්‍රාවකයෝ වර්ණවත්, පැහැපත්, ලස්සනයි. වර්තමානයේ ජීවත් වෙනවා. මේ මොහොත එක්ක ඔබගේ දවස හරියටම ඔබ සැලසුම් කරන්න. මේ මොහොත නිවැරදි කරගත්තම හරි ලේසි. ඔය ඉන්ද්‍රිය සංවරයට දැන් මම නම් දවසට තමයි උපරිම ගාන හදන්නේ. දැන් උදේ නැගිට්ටම හිතා ගන්නවා ඉතින් මොකද අවුල් වැඩක් කරන්නේ නැහැ. චරයි අද මොකද එහෙම අවුල් ඒව කරන්න හොඳ නැහැ. හොඳට ඉන්න. එහෙනම් හරි ඉුවයි. මේකක් කළා නේද? අදවසේ මොකෝ නරක වැඩ කළා නැහැ. අඩුම බොරුවක් කියලා. නේ? හොඳයි නේ අද දවස හොඳයි. අද දවසක්. උදේ අධිෂ්ඨාන කරා දැන් කොහොමද ආයේ මුකුත් කියන්න වෙන්නේ දැන් බණනේ කියන්නේ
ගිහලා සැතපෙන්න තියෙන දවසේ. හෙට නැගිට්ටොත් තමයි හෙට. අද හොඳට ගෙවුවනේ. වර්තමානයේනේ පුතුහාඳුරු ඉන්නේ. ඊයේ කරගන්න බැරි වෙච්ච ඒවා ගැන හරි හෙට කරන්න තියෙන ඒවා ගැන හරි හිත ඉන්න කිව්වොත් විඳවිල්ලක් නේ. ඒක හරියට අර දවස් 14 බෝධි පූජා දාගත්තා වගේ නේ. සමහරව දවස් 14 බෝධි පූජා දා ගන්නවා. ඉතින් අන්තිම දවස් 4-5 යන්නේ මරන්න ගෙනියන හරක් වගේ නේ. අයියෝ. ඒගොල්ලෝ කොච්චර වද විඳිනවද ඒකින්ද නේ. මං කියන්නේ ඒ වගේ දඬුවම් දාගන්න එපා. සැනසෙල්ලෙන් අද හිතුණත් මම වඳින්න ඕනි කියලා වඳින්න. අද වඳින්න ඕනේ. මං අද පන්සල් යනවා. යන්න. ඒකට කොහොම හරි වෙලාව හදාගන්න. ඒත් වගේ මේ දාගන්නේ බලයි. වදාගත්තොත් හැමතිස්සෙම ඉඳයි. කණ්ඩත් නෑ වහිනවා. මේකට දැන් නොගිහිල්ලත් බෑ. මොකද්ද මේ දාගත්තු ලෙඩේ? අතර හීතලත් වැඩි. ඒත් ඉතින් බෝධි පූජාව දැන් 14 කැඩෙනවා මේක අවුල් වුණොත්. බුදුහාඳුරෝ වෘත සමාදන් වෙන්න කිව්වේ නෑනේ කාටවත්. බුදුහාඳුරෝ කිව්වේ සිල් සමාදන් වෙන්න විතරනේ. නේ? බුදුහාඳුරෝ කිව්වේ සිල් සමාදන් වෙන්න විතරයි. වෘත සමාදන් වෙන්න කිව්වේ නෑ. ඔය මොන හේතුවක් නිසාවත් වෙනස් වෙන්නේ නැති ඒවට කියනවා වෘතනේ. බුදු හිමියන් කිව්වේ සීල මිසක සීලබ්බත නෙමෙයි නේ. වෘත නෙමෙයි. පුළුවන් වෙලාවට වන්දන කරා. දවසේ අදිස්ථාන කරලා නිවැරදිව ඉන්න. ඊට පහුවෙන්ද උදේට නැගිට්ටන් ආයෙත් අදිස්ථානයක් කරන්න නැගිට්ටා. අත දවසේ යහපත්තු ගෙවනවා. එතකොට පරිස්සම් කරගන්න තියෙන දවස විතරයි. ඔක තව ටිකක් දියුණු වුණාට පස්සේ ඒ විනාඩිය විතරක් පරිස්සම් කරගන්න තැනට එන්න. මේ ගෙවන මේ විනාඩියේ මම යහපත් වෙයි. නිබැරදි වෙයි. අකුසලයක් නොවැඩෙන්න ඉන්න. කුසලයක් පුළුවන් තරම් වඩන්න බලන මේ විනාඩිය. ඒකට කියන්නේ යෝනිසෝ මනසිකාරය. හැම මොහොතක්ම එළඹ සිට සිහියෙන් නුවණින් ඉඳීම. හැම මොහොතක්. එතකොට ඒ මොහොතට කන්සන්ට්‍රේට් කරා. ඒ මොහොතටයි ඔබ අවධානය යොමු කරා. අතීත මොහොතටත් නෙවෙයි අනාගත මොහොතටත් නෙවෙයි. එතකොට තමයි නියම ඉන්ද්‍රිය සංවරය. හැම මොහොතක් ගැනම සවිඥානිකයි. දැනුවත් මිනිසුන්ගේ ඉඳුරන් සංවරයි. දැනුවත් නැතුව පුරුදුයි ඇබ්බැහි එක්ක වැඩ කරන අයගේ ඉන්ද්‍රියන් අසංවර වෙලා යනවා. ඒගොල්ලෝ දන්නේ නැහැ. යන්නේ දවසේ ඇබ්බැහි එක්ක පුරුදු එක්ක කතා කරන්නම් වාලේ කතා කරගෙන යනවා. දේවල් කරන්නම් වාලේ කරගෙන යනවා. පුරුද්දටයි කරගෙන යන්නේ. දන්නේම නැතුව වෙන්න තියෙන නරකේව ගොඩක් වෙලා. ඒ හින්දා හැම මොහොතක්ම දැනුවත්ව ගෙවන්න උත්සාහ කරා. ඒක ගොඩක් මහන්සි. හැබැයි පස්සේ ගොඩක් රහව. ගොඩක් රසවත් වෙනවා හැම දවසක්ම දැනුවත්ව ගෙවන එක. රස වෙන මුලින් අර පුරුද්දෙන් ගැලවෙන්න අපි ගන්න මහන්සිය හරි මහන්සි ඒක. ඒක මොන කරදරයක්ද හැම එකක්ම 100ෙන් කරනවා කියන එක. ඒත් එක වෙලාවකදී ඔබට දැනෙනවා ඒක තමයි රහ. ඒක තමයි සුවපත් එක. ඒකත් එක්ක විතරක් ඒ වෙලාවේ ජීවත් වෙන්න. ඒ හින්දා ඔබට අකුසල් වැඩෙන එක වළක්වා ගන්න, කුසල් වැඩි දියුණු කරන්න යෝනිසෝ මනසිකාරයෙන් ඉඳීම හෙවත් ඒ මොහොතේ සිහියෙන් ඉඳීම කරන්න. එතකොට ඉන්ද්‍රියන් නිසා පව් පිරෙනකලුත් නැහැ. ඉන්ද්‍රියන් සුවපත් කරන්න කියලා අලුත් පව් වලට එක්කව වෙන එකකුත් නැහැ. වග වෙන්න. ඔබේ ඉන්ද්‍රියන් ගැන ඔබ වග වෙන්න. ඒකයි සම්තින්ද්‍රියෝච කියන්නේ. නිපකෝච දෙවනි එක. නිපකෝච බුද්ධිය. ප්‍රඥාව. නිපක කියන්නේ ප්‍රඥාවන්තකම. බුද්ධිමත්කම. බුද්ධිමත්කම ප්‍රඥාවන්තකම අප තුළ ගොඩනැගෙන තරමට තමයි ආයෙත් අර ඉන්ද්‍රිය සංවරය ස්ථාවර වෙන්නේ. අර මුලින් ඇති කරගන්න ඉන්ද්‍රිය සංවරය සමහර විට ශ්‍රද්ධාවකින් වෙන්නේ. අමුදුරෝ කියන හින්දා එපා කියලා ඒක අපි කරන්න නැතුව ඉන්නවා. අමුදුරෝ කරන්න කියන නිසා අමුදුරෝ ගැන තියෙන විශ්වාසෙට බුදුහාඳුරෝ ගැන තියෙන විශ්වාසෙට අපි නොකර ඉඳීම හෝ කිරීම කරනවා.
ඉන්ද්‍රිය සංවරය පටන් ගන්නේ ශ්‍රද්ධාවෙන්. හැබැයි නිපක ගුණය ප්‍රඥාව කියන එක ඔබ තුල වැඩෙන්න ඉන්ද්‍රිය සංවරය ස්ථාවර එකක් වෙනවා. එතකොට කවුරුවත් කියන හින්දා නෙමෙයි ඔබ කරන්නේ, ඔබගේ තේරුම් ගැනීම. ඔබගේ අවබෝධය. මොකද ඔබ විසින්ම අවබෝධ කරගත්තොත් යමක් නරකයි, ඒක එතකොට කරන්න. නරකයි කියලා ඔබ තේරුම් ගන්න. අද වෙලා තියෙන්නේ අපි දන්න දේවල් තමයි කොට. තේරුම් ගත්ත දේවල් වලට වඩා දන්න දේවල්. නරකයි කියලා දන්න ඒත් දිගටම කරගෙන යන්නේ. හොඳටම හොඳයි කියලා දන්න ඒත් කරන්නේ නැති. ඒ කියන්නේ අපේ අවබෝධය බවට විස්ඩම් බවට පත් නොවෙච්ච ඒවා නොලෙජ් විදියට තියෙන ඒවා ගොඩයි. නොලෙජ් විදියට තමයි ගොඩක් ඒවා තියෙන්නේ. ඒවා අපේ ජීවිතේ වෙලා නැහැ. නිපක කියන්නේ ප්‍රඥාව. බුද්ධිය. සවිඥානිකකම. එය ඇති කරගත්තු ගමන් කෙනෙකුගේ ප්‍රභාමත් බව වැඩි වෙනවා. දීප්තිය වැඩි වෙනවා. කෙනෙකුගේ සංයමය ස්ථාවර වෙනවා. දැන් මතක් වෙනවා මේ එක්ස්පීරියන්ස් එකක් මේ. අපේ මේ ඥානසාර සයනාංශේ අතඩංගුවට ගත්තනේ. ඒ වෙලාවේ මේ ඕමාගම උසාවිය ගාවදී අපේ තරුණ හාමුදුරුවලා ගොඩක් අය බොහොම කලබලකාරී විදියට ඇසුරුණා. සිංහල නිවුස් බලන අයට මතක ඇති බොහොම උද්වේගකාරී විදියට ඇසුරුණා. සිවුරු මැතුව දඟලමින් කෑ ගහමින් එම ඇසුරු. එදා නිවුස් ඉවර වෙච්ච ගමන් ගොඩක් අය මට කෝල් කරා. ඒගොල්ලෝ කතා කරලා කිව්වෙම උත්සාහකම ගැන පුදුම කලකිරීමක් ආවා. හඳුරුලගේ හැසිරීමින්ද ගොඩක් කලකිරුණා. හරියට හිත රිදිලා මේ ඔබ වහන්සේට කතා කරන්න බලන්න මේගොල්ලෝගේ හැසිරීම කියලා හරියට දේවල් කියලා අන්තිමට කියනවා මේ ඔබ වහන්සේලා වගේ හොඳ සිල්වත් සංවර හාමුදුරුවෝ ඉන්න හින්දා අපි මේ බුද්ධ ආගමේ ඉන්නවා. එතකොට මට හේන්දාදිය දැම්මනේ. එයා දැක්කනම් එහෙම 2002 මාව. ඒ කියන්නේ ඔය 2016 දී මං කියනනේ ඔය දකින්නේ. 2002 දී මම අර පිටකොටුවේ බෝගහ ගාව බැරල් එකක් තියලා ඒක උඩ නැගලා කියලා තියෙන චන්ද්‍රිකා පන්නන්න ඕනේ කියලා. 2002. ඒ කාලේ මං හිතනවා ඒක වීරත්වයේ ප්‍රතිඵලය. ඒක තමයි නිර්භීත භික්ෂුවකගේ හැසිරීම. හමුදුරුවෝ වුණාම අපේ ඓතිහාසික කාර්යභාරය කියලා 2002 දී මට අවුරුදු 22 දී මම. හැබැයි අද මට පිටකොටුවේ බෝගාන්දියේ නෙමෙයි. අතුරු කිරියේ මගේ පන්සල ඉස්සරහවත් බැරල් එකක් උඩට නගින්න එන්නේ නැහැ. ඒ ආවේගෙන් නැහැ. ඒක එන්නේ නැත්තේ කොතනින්ද? පොලිසිය හින්දාද? නැහැ. උසාවි දඬුවන්නේ මම දැන් තේරුම් අරන්. ආමුදුවන්ගේ සීමා. ඒක තේරෙනකොට කවුරුත් කියන්න ඕනේ නැහැ බැරල් උඩ නගින්න. ඉබේම අපි ඒකට නගින්න යන එක නවතිනවා. ඒකයි කිව්වේ බුද්ධිය වර්ධනය වෙනකොට ඉන්ද්‍රිය සංවරය ඉබේම ඇති. බුද්ධිය නැති කාලේ අපි හිතන්නේ අපි තමයි හරිමය නේ. අපි තමයි නිවැරදිම අය. අපි කතා කරන ඒවා තමයි නිවැරදිම ඒවා. අපිට පොඩි මාන්නයක් තියෙනුනේ බුද්ධිය නැති කාලේනේ. අපේ මේ දෝනිලට මේ පුතාලට එහෙම තරුණ ළමයින්ට මම කියන්නේ හරි පරිස්සම් වෙන්න ඕනේ. ඔයාලා මේ අවුරුදු සාමාන්‍යයෙන් 18 විතර වෙනකොට 15 පයින්නකොට විශේෂයෙන් මාන්නය අපේ ඔළුවට එන්න පටන් ගන්නවා. චූටි කාලේ අපි ඕන එකක් අනිත් අයගෙන් අහනවා මේක මොකද්ද නේ. සමහරට එකම දේ දහසරිත් අහනවා.
ඒ අපි හම්බල් නේ. අපි හරිම මේ කැමති අහගන්න ඇහුම්කම් දෙන්න කියන එක අහන් ඉන්න අපි හරි ආසයි ඒ කාලෙදී. හැබැයි 15 පනිනකොටම අපිට එනවා මට තමයි තේරෙන්නේ. මං තමයි දන්නේ. නේ? අනිත් අයට තේරෙන්නේ නැහැ. එයා ඉන්නේ මං හිතන්නේ සෙන්චරි දෙකක් විතර පස්සෙන් නේ 18 වලද කොහෙදයි තාම එයාලා ඉන්නේ. දැන් මට අවුරුදු 16 දී 18 දී වගේ හිතුණා අපේ ලොකු ආන්දරන්ට තේරෙන්නේ සමහර. එයා දන්නේ. එයාට තේරෙන්නේ නැහැ. 21 විතර වෙනකොට හිතුණා අපේ ලොකු ආන්දරන්ට මෙලෝදියක් තේරෙන්නේ නැහැ. එයා මොනවද දන්නේ? මේ අලුත් තත්ත්වය එයාට තේරෙන්නේ නැහැ. අපේ ජෙනරේෂන් එකේ ෆීලිං එයාට අඳුන ගන්න බෑ. කියලා මට 21 වගේ වෙනකොට හිතෙනවා. ඉතින් එතකොට ලොකු හාමුදුරුවෝ පේන්නේ මෝඩෙක් වගේ. 35 පනිනකොට තමයි තේරෙන්නේ ලොකු හාමුදුරුවෝ කොච්චර හරිද. එයා ගත්තු තීරණවල තිබිච්ච ඒ පරිණතකම්. ඒවයි තිබිච්ච දුරදිග බැලීම. නිකන් ඒවා මිස්හිට් නෙවෙයි කියන එක. ඒවා එකක්වත් වැරදිලා ඔහෙ වැදිච්ච නෙමෙයි. ඒවා හරියටම දැනගෙන තුන්කල් බලලා කරපු ක්‍රියාකාරකම්. මට මේ බේස්බෝල් බලන් ඉන්නකොට අපේ එල්ලේ මතක් වෙනවා. අපේ එල්ලේ කියන්නේ එන බෝලෙට වනනවානේ. ඉතින් පීන් යනවා. ගොඩක් ඒවා මිස්සිට්. දැන් මේ බේස්බෝල් කණ්ඩායම මම බලන් හිටියා අර රොජර්ස් එකේ නේ ශ්‍රී ලංකාව. සමහර විට ඒ බෝල 6-7ම යනවා ඒගොල්ලෝ බැට් එක හොල්ලන්න. ඒගොල්ලෝ ගැහුවොත් ගොඩක් ඒවා හරියට වදිනවා. නේ? ඒකෙන් පේනවා කොච්චර තේරුම් ගන්නද ඒක කරන්නේ. අපි එනේන බෝලට අර මේ උණ පොල්ල වන්නනවානේ. වැදිච්ච ඔය උඩින් යනවා. හැබැයි එකක්වත් තේරුම් ගැනීමක් ඒක සවිඥානික කමක් නෙමෙයි. ජීවිතෙත් එහෙමයි අපේ. විද්‍ය පඳුරට වැදුනේ හාවට ඒව තමයි අපේ ගොඩක් තියෙන්නේ. මම ඔබට යෝජනා කරනවා ඔබගේ එක වයසකදී මාන්නය ඔබව නැස්ති කරලා දානවා. ඔබ දන්නවා ඔබට තේරෙනවා කියන්න ඕනේ නෑ කවුරුත් කියන මාන්නය ඔබව නැස්ති කරනවා. ඔබට දේවල් තේරුම් ගන්න තියෙන බුද්ධිය ඇති කර ගන්න තියෙන අවස්ථාව නැති කළා දානවා. සවිඥානික වෙන්න තියෙන අවකාශය අහිමි කළා දානවා. ඒ හින්දා පුළුවන් තරම් දේවල් තේරුම් ගැනීම වෙනුවෙන් හම්බල් වෙන්න. තේරුම් ගැනීම. ඒ කෙනෙකු ගාව ඒ අනතිමානී වීම කවදාකවත් හිතන්න එපා යටත් වෙන්න. දෙවෙනි වීම කියලා. ඒක ගන්න ඕන තේරුම්. ඒකෙන් ලැබෙන ලාභය මුළු ජීවිතේම එළිය කරයි. ඒක අත්හැරීමක්. ලොකු අත්හැරීමක්. අත්හරින එක ලේසි නෑ, හරි මහන්සි. නේ? අත්හරිනවා කියන එක දේවල් ගොඩාක් මහන්සි. ඒ පූර්ණ සැනසෙල්ලෙන් එතනින්. පූර්ණ සැනසෙල්ල එතනින් විතරයි. ඒ නිසා මම ඔබට යෝජනා කරනවා ඔබ පුළුවන් තරම් බුද්ධියම දියුණු කරන්න. දන්න දේවල් ටික තේරුම් ගන්න, අලුත් දේවල් දැනගන්න උත්සාහ කරන වෙලාවට වඩා දන්න ටික තේරුම් ගන්නකෝ. දන්න ටික තේරුම් ගත්තත් මං හිතන්නේ අපිට හොඳ යහපත් අය විදියට ඉඳලා මැරෙන්න ඒ ප්‍රමාණවත්. අපිට දැන් ගොඩක් දත්ත තියෙනවා. අපිට හම්බෙච්ච ගොඩක් ලොකු දැනුම් ප්‍රමාණයක් අපිට තියෙනවා. ප්‍රමාණවත් සූත්‍ර ප්‍රමාණයක් බුද්ධ ආගමෙත් අපි අහලා තියෙනවා නේ. දැන් ඕනේ දන්න
තේරුම් ගත්ත ගමන් අපේ හැසිරීම වෙනස් වෙනවා. ඉන්ද්‍රිය සංවරය ස්ථාවර වෙනවා. මොකද එතකොට අපි ඉන්ද්‍රිය සංවර කරගන්නේ බයට නෙමෙයි. බයට ඇති වෙන ඉන්ද්‍රිය සංවරය, තෑගි ලබා ගැනීම වැනි ආසාවකට ඇති වෙන ඉන්ද්‍රිය සංවරය తాවකාලිකයි. නේ? මට මතකයි මම පොඩි කාලේ අපි ලොකුන්ට හරි සැරයි. හරිම සැරයි. ඇත්තට යාර මේ වගේ රටක හිටියනම් මෙහෙම මම හිතන්නේ ජීවිතේ වැඩි කාලයක් ඉරේ ඉඳී. මට මෙතන එච්චරට සැරයි යා. ඒ හතට හුණු එකකින් ගහන නේ කේන්ති ගන්න තාම නරක විදියට බනින නේ. හැබැයි සිල්ම අපි නම් ඔය හොරෙන් පොඩි කාලේනේ ඒවා මේවා හොරෙන් කනවනේ. රැට ලොකු හඳුරුන්ට හොරෙන් කොත්තු ගෙනලා කනවා. ඒවා අපි කරනවානේ පොඩි කාලේ. හොරෙන් කරනවා ඒවානේ. ඒවා අහුනොත් පන්න ගහන්නේ. කොස්සාරම් පන්නනවා කාලා අහුනොත් රැට. ඒවා බරපතල වැරදි ලොකු හඳුරුන්ට අනුව. මිනිහක් මැරුවට වැඩිය භයානකයි හොරෙන් කාලා අහුනොත් 12න් පස්සේ නේ. එයා කාට බිබී ඉන්නවා. 12න් පස්සේ කාට බිබී ලොකු හඳුරු ඉන්නානේ. හරි හොඳයි සිල්වත. කියන්නේ කකුල් දෙක අල්ලලා වදින්න පොක්. හරි සිල්වත්. ඒ වුණාට එයා හරි සැරයි. ඒ හින්දා අපි අතර කවදාවත් හොඳ මනුස්ස සම්බන්ධකමක් ගොඩ. අපි අතර තිබුණේ හැමතිස්සෙම අර ඒකාධිපති සහ වහලෙක් අතර ඇතින් සම්බන්ධය විතරයි. බය ඇතුලේ වෙච්ච නරකම එක තමයි අපි මග අරින්න පුරුදු. මේ සම්බන්ධකමකට බය කියන එක ගෙනාපු ගම බියවැද්දීම කියන එක ඒ සම්බන්ධකමේ ඉතුරු වෙන්නේ මග ඇරීම විතරයි. පුළුවන් තරම් හමු වෙන එක නවත්තනවා. හැබැයි ඒ බයවද්දන එක්කෙනා හිතනවා එයාට හරි කීකරුයි. එයාගේ ගාවින්වත් යන්නේ නැත්te. මාත් මගේ ලොකු හඳුරෝ ගාවින්වත් යන්නේ. එයා ඉන්නවා මෙහෙම කවිච්චියේ සාලෙනේ ඉන්නේ ලොකු හඳුරුලා. කම්බරවල සැතපෙන්නේ නැහනේ. සාලේ කවිච්චියක් තියන් ඒකේ තමයි සැතපෙන්නේ. තියාගේ කවිච්චිය ගාවින් තියෙන දොරෙන් මට හරි ලේසියෙන් මගේ කුටියට යන්න පුළුවන්. හැබැයි පලාතට යන්නේ මම පන්සල වටේ රවුමක් ගිහිල්ලා පිටිපස්සේ දොරෙන් ඇතුළට එනවා නේ. ඒක තමයි ඇත්තම දේ මං එහෙමයි එන්නේ. මට ඇහිලා තියෙන මම 10 මහණුනේ 13ක් වගේ වෙන වයස වෙනකොට මට ඇහිලා තියෙනවා අපේ ලොකු හඳුරෝ කියනවා මේ අනිත් හඳුරෝ ආවා මේ අනිත් උන්ට වඩා බද්ධියනම් ටිකක් මට යටහත් පාත් වගේ. කී කරුල් වගේ කියලා මට ඇහිලා තියෙනවා නේ. ඇත්තටම කීකරු නෙමෙයි කපටි. ඒක කීකරු නෙමෙයි. අපි යාව ඕවර්ටේක් කරනවා නේ. කපටි විදියට මග අරිනවා. ඒ ඇයි දඬුවම් වලට බය. මම යෝජනා කරනවා මේ කිසිම ළමයෙක් බයවත් ගන්න එපා. ඔබේ බිරිඳ බයවත් ගන්න එපා. ඔබේ සැමියා බයවත් ගන්න එපා. එයාට තේරුම් කරන්න. ආයි තේරුම් ගන්න නැත්තම් මොකද කරන්නේ? ඒ තේරුම් කරන්න. බයවත් දලා ගෝරනාඩු කළා කවුරුත් වෙනස් කරන්න පුළුවන් මිනිස්සු මග අරින්න උගන්නන එක කපටි වෙන්න උගන්න. ඔච්චරයි වෙන මොනවත් වෙන්නේ. ගොඩාක් අය අපේ රටේ ඔය කීකරුකමට හදනවා කියන එකෙන් කරලා තියෙන්නේ ඔය වගේ වැඩක්. ඒගොල්ලෝ නිදහස් සත්‍යෝ වෙච්ච ගමන් අර ගුහාව බිඳිනවා. ඒකේ දොරවල් කුඩු කරනවා. ඒ බයවත් දරන්නේ තිබිලා තියෙන්නේ. ඔබ විශ්වාස කරන්න මම අවුරුදු 19 ඉවර වෙන්න කලින් ඒ පන්සලෙන් පැනලා ගියා. මම කොළඹ ආවා. මම ආයි කවදාකවත් ඒ පන්සලට එන්නේ නැහැ කියන අදිස්ථානෙන් රෑ 2ට විතර පන්සලෙන් පැනලා. මොකද ඒ තවදුරටත් ඒ හිරගෙදර ඉන්න ඕනේ නැහැ කියන එක තමයි මගේ ඔළුවට ආවේ. මං හිටියොත් මෙයාත් එක්ක කරන්න වෙයි. ඊට වැඩිය හොඳයි පැනලා යන්න. මතක තියාගන්න.
යහපත් කම කෙනෙකු තුළ ඇති වෙන්නේ බය කරොත් බුද්ධිය දියුණු වෙන්න උදව් කරනවා. මම දැන් 65ක් පොඩි හඳුරුනා. මගේ හැමෝටම කියද්දි ඔයාලට ඕනි වෙනාවක මගේ දොරට තට්ටු කරන්න. ඔයාලා වෙනුවෙන් කවුරු පෙනී හිටියේ නැතත් මම පෙනී හිටියා. මාත් එක්ක කතා කරන්න. අපි වාඩි වෙලා කතා කරමු. ඕනිම නරක වැඩක් කරලාවත් මාත් එක්ක කතා කරන්න. ඒගොල්ලෝ මම දකිනවා මගේ ලොකු ගෝලයෝ දෙන්න ගාවට ගිහිල්ලා ඒගොල්ලෝගේ ඇත්තම දෙයක් පාපෝච්චාරණය නොකරට මගේ දොරට තට්ටු කරලා පාපෝච්චාරණය කරන ඉස්සෙල්ලම ආන්දෝලන මම මේක කරා. එයාලට මං විශ්වාසය ඇති කරලා තියෙනවා මගේ ගාව ඔයාලට තියෙනවා උපකාරය අහන් ඉන්නවා මම ඔයාලා කියන එක. ඔයාලා ඒක කරන්න හේතුවක් ඇති කියලා මම තේරුම් ගන්නවා කියලා. මං හිතන්නේ එහෙම විතරයි නිවැරදි හඳුරුලා හදන්න. මොකද මම කරන්නේ මට බය අය හදාගන්න එක නෙමෙයි. මං දකින්නකොට වෙවුලන අය හදාගන්න එක නෙමෙයි. ඒක මොකද? අපි එහෙම කීකරු අය හදා. කවුරුත් එහෙම කීකරු වෙන්න ඕනේ නෑ. ඔබ උපරිම අනිත් එක්කෙනාගේ නිපක ගුණය දියුණු කරන්න. එතකොට එයාගේ ඉන්ද්‍රිය ඉබේම සංවර වෙයි. එයාගේ ප්‍රඥාව හොඳ නරක කතා කරන්න යත් එක්ක. යහපත්කම අයහපත්කම මොකද්ද කියලා කතා කරා. වෙන්න පුළුවන් භයානක දේවල් ගැන සාකච්ඡා කරා. නේ? ඒකට එක්සැම්පල් කතා කරා. අපි හොඳ මේ වගේ රටවල් වල ලියවෙන හොඳ novels කියවලා ඒක ඩිස්කස් කරන්න ඕන. මේ වගේ රටවල් වල හැදෙන හොඳ ෆිල්ම් බලලා අපි ඒක සාකච්ඡා කරන්න ඕන. මොකද ඒගොල්ලෝ කැමති තැනින් ඕන අපි ඒගොල්ලොන්ට යහපත කියලා දෙන්න එළඹෙන්නේ. ඒගොල්ලෝ එතනින් ප්‍රඥාව කරා අරගෙන ගියොත් අපිට විදර්ශනා ප්‍රඥාවට අවශ්‍ය ධර්මයේ දෙන එක එච්චර අමාරු වෙන එකක් නෑ. මේ වගේ රටක ළමයින්ව ආලෝකවත් කරන්න අපි පාවිච්චි කරන්න වෙයි මේ රටට ගැලපෙන මාර්ග. මේ කල්චර් එකට ගැලපෙන මාර්ග. ඒගොල්ලොන්ට දෙන උදාහරණ ඒගොල්ලොන්ට සමීප ඒවා වෙන්න. නේ? මම කල්පනා කරන්නේ මේ වැඩිහිටි පිරිසට මේක ග්‍රහණය වෙන තරමට මේ අපේ චූටි දරුවෝ ටිකට ග්‍රහණය වෙන්නේ නැහැ. මං කියන එක නේ. ඒගොල්ලෝ ආසයි මොකද්ද මේ කිව්වේ කියලා දැනගන්න. ඒත් මගේ භාෂාවේ ප්‍රශ්න. හැබැයි ඔබ මේ දරුවන්ට බුද්ධිය ඇති කිරීම සඳහා ඒ ළමයි එක්ක කරන සංවාද විතරයි උදව් වෙන්නේ කියන එක විශ්වාස කරන්න. ගැඹුරු සාකච්ඡා. බලහත්කාරය වෙනුවට දරදඬු පාලනය වෙනුවට තේරුම් කිරීම. කතා කරන අහන් ඉඳි. ඒ වයින් තමයි බුද්ධිය වැඩෙන්නේ. ගොඩ නැගෙන එක බහුසත්‍යංශ කිව්වේ. බහුශෘත වෙන්නේ නේ. කෙනෙකු කතා කරන එක අහන් ඉඳීම බුද්ධිය වැඩෙන හේතුව. අහන් ඉඳීම. එතකොට ඒ බහුශෘතකම ඔබේ දරුවන්ට දෙන්න. නිතර ඒගොල්ලන්ට අහන් ඉන්න හිතෙන දෙයක් ඔබ කතා කරා. නේ. ජීවිතයට අදාළ කැම මේසයකට පාවිච්චි කරන්න පුළුවන්. ඔබ අලුතින් කියවන දෙයක් කියලා දෙන්න. ඒක ගැන ළමයින්ගේ අදහස් අහන්න. දායක කරගන්න. ළමයි බුද්ධිමතුන් කරන්න. බුද්ධිමත් ළමයි වුණොත් මම හිතනවා ප්‍රඥාවන්ත ළමයි වුණොත් ඒගොල්ලොන්ගේ තෙතමනේ කියන එකේ සත්‍ය වශයෙන් දකින්න ළමයින් ගාව කරුණාව මෛත්‍රී වැඩෙනවා. මිනිස්කම කියන එක වැඩෙනවා. යහපත්කම. බුද්ධිය ඇතුලේ තමයි ඒක හොඳටම වැඩෙන්නේ. එහෙනම් ඔබ ඒක උත්සාහ කරන්න නිපකෝච. තුන්වෙනි කාරණය අපගබ්බෝ කියන්නේ ප්‍රගල්භ නැති සාහසික නැති පුද්ගලයන් බවට භික්ෂූන් බවට පත්වීම. ඒක උදාහරණ වලින් තමයි මට කියලා දෙන්න. ප්‍රගල්භ නැති සාහසික නැති කියන්නේ පවතින සම්මුති සත්‍ය පිළිගැනීම. උදාහරණයක් කිව්වොත් බුදුහාඳුරෝ උපමා කරලා කියන්නේ
යම්කිසි හාමුදුරු කෙනෙක් සාහසික භික්ෂුවක් වෙන්නේ කොහොමද? එයා වැඩිහිටි ජේෂ්ඨ භික්ෂූන් ඉන්න තැනක තමන්ට ආරාධනයක් නැතුව, ජේෂ්ඨ භික්ෂූන්ගේ ඉල්ලීමක් නැතුව බලෙන් ඉදිරිපත් වෙලා කියනව නම් අද මම තමයි බණ කියන්නේ කියලා. අන්න ඒක සාහසික. ඒ කියන්නේ සම්මුති සත්‍ය ඉක්මවා යෑමනේ. ජේෂ්ඨ භික්ෂූන් දානෙට වඩිද්දී යම්කිසි කනිෂ්ඨ භික්ෂුවක් ගිහිල්ලා ඉස්සරහට යනවා නම් ඒ ජේෂ්ඨ භික්ෂූන්ට අවස්ථාව දෙන්නේ නැතුව, ඒක තමයි සාහසිකකම. හැබැයි නිපක ගුණය තියෙන කෙනා එහෙම සාහසික හැසිරීම් වලට යන්නේ නැහැ. ඒකයි මේ කියන්නේ. බුද්ධිමත් එක්කෙනා, ප්‍රඥාවන්ත එක්කෙනා, අපි ප්‍රඥාව දියුණු කළොත් එයාගේ සාහසික හැසිරීම අඩු වෙනවා. බුද්ධිය නැති කමේ, නූගත් කමේ, අනවබෝධයේ, දුෂ්ප්‍රඥා භවයේ ප්‍රශ්නේ තමයි මිනිස්සු හරිම කෝර අරගෙන හරිම දරදඬු අය වෙනවා. කිසි නීතියක් පිළිපදින්නේ නැහැ. පොලිමේ වැඩක් කරන්න ඕනි, කවුරුත් යනකොට පොලිම නම් එතන ඉන්න ඕනි. ඒව තේරුම් ගන්න. සාහසික වෙනවා කියන්නේ ඒක. ඉතින් මම යෝජනා කරනවා හැමතිස්සෙම කෙනෙකුගේ විනය හැදෙන්න දෙන්න ඕනි අවබෝධය ඇතුලේ, මිසක විනය හැදෙන්න දෙන්න ඕනි දඬුවම් හෝ ඒ දේවල් ඇතුලේ නෙමෙයි. ඒක ලෝකයක් පාලනය කරද්දී ඒක හොඳ ක්‍රමයක් වෙයි. උදාහරණයක් විදිහට ගත්තොත් මෙහි තියෙනවා වැරදියට හයි ස්පීඩ් ගියා කියමුකෝ, බීලා එලෙව්වක් කියමුකෝ, පොයින්ට්ස් කපනවා. ලයිසන් එක නැති කරනවා. එතකොට මාස 3ක් විතර ලයිසන් එක නැති වුණාම ඒකට බයට ඒ ගෙවන්න වෙන මුදල් වලට බයට මිනිහෙක් මේ කියන මේ ගානට යනවා. ඒක ලෝකයක් පාලනය කරන්න හොඳයි. හැබැයි පුද්ගලයෙක්ගේ මනස පාලනය කරන්න ඒ වගේ දඬුවම් ක්‍රම වඩා යහපත් කියලා බුද්ධාගම පිළිගන්නේ. බුද්ධාගම පිළිගන්නේ එතන ඊට එහා වේගෙන් යන්න හොඳ නැත්තේ ඇයි කියන එක තේරුම් ගන්න. බුද්ධාගම යෝජනාව ඇයි ඩබල් ලිරි කපන්න හොඳ නැත්තේ ඇයි කියන එක යට තේරුම් ගන්න. එහෙනම් අපිට ඔළුවට එන්නම ඩබල් ලිරි කපන්න හොඳ නැත්තේ පොලිසියෙන් ඉන්නේ. පොලිසියෙන් ඉන්න යා ටිකට් එකක් දෙයි, ඒ නිසා ඩබල් ලිරි කපන්න හොඳ නැහැ. හයි ස්පීඩ් යන්න හොඳ නැහැ නේ. පොලිසිය නෑ කියලා ක්ලියර් කරගත්තොත්, ඉස්සරහින් යන වාහනයක් කෙනාට හරි ලයිට් එකක් ගහලා අහගත්තොත් අපිට ඕනි විදියට. ඒ මොකද වෙන්නේ? අපි හැමතිස්සෙම හිතනවා මේවා මේ පොලිසියට අයිති වැඩ. මේවා අපේ ජීවිත ආරක්ෂාව සම්බන්ධ කාරණයක් නෙමෙයි. ඔබ ලංකාවට ගියාම නිකන් බලන්න. බොහෝ අය හෙල්මට් එක දාගන්නේ මේන් රෝඩ් එකට. එදරින් එන අතුරු පාරේ හෙල්මට් අතේ. මේන් රෝඩ් එකට යනකොට හෙල්මට් දාගන්න. ඒකේ කොල්ලේ නෑ මේ හෙල්මට් එකක් හැදුවෙම තමන්ගේ හිස් කබල ආරක්ෂා කරන්න. ලොකුම හානිය වෙන්න පුළුවන් හිස් කබලට. ඒ හානිය වුණොත් එයාගේ ජීවිතය රැකගන්න ඉන්න දොස්තර මහතුරු ප්‍රමාණය අල්පයි. වියදම් යන ප්‍රමාණය අල්පයි. ජීවිතේ බේරගන්න තියෙන අවස්ථාව අල්පයි. ඒකයි බයික් එකට හෙල්මට් එකක් ඇදුවේ කියලා. ඒකේ අර්ථය වටහාගෙන බුද්ධියෙන් ඒක ගත්තු මිනිස්සෙක් නම් බයික් එක ස්ටාර්ට් කරන්න කලින් හෙල්මට් එක දාලා නේ, ඒකේ බෙල්ට් එක දාලා ඒක හරියටම ස්ථාවර කරගන්න ඕනේ. මං සුරක්ෂිතද දැන්? අපිට ඔළුවට යන්නේ මේවා මේ පොලිසියෙන් බේරෙන්න තියෙන වැඩ. ඒ නිසා ප්‍රධාන පාරේ තමයි පොලිස්කාරයෝ ඉන්නේ. අපේ වෙලාවට එන්න. ලංකාවේ ඉස්සර ඔය හොන්ඩා බයික් ආපු කාලේ කොළඹ එක වාට්ටුවක් තිබුණා, ඉස්පිරිතාලේ හොන්ඩා වාට්ටුව කියලා. ඒ කියන්නේ ඔළුව පලාගත්තු කට්ටිය ඇඩ්මිට් කරන්නේ ඒකට. ඒකට කියන්නේ හොන්ඩා වාට්ටුව. කොළඹ තිබුණා මේක. හෙල්මට් දාන්නේ නැහැ මිනිස්සු. අතේ අරන් ගිහලා මැරෙනවා. ඔළුව පලා ගන්න. හෙල්මට් තියෙනවා. ඒ කියන්නේ මොකද? දන්නවා. තේරුම් ගන්න. දන්නවා. දන්නේ ඉඳන් හෙල්මට් එක සල්ලි දීලා ගන්න. තේරුම් ගන්න. තේරුම් ගන්න නැති නිසා ඒක පළඳින්න ඕන වෙලාවෙ පළඳින්නේ නැහැ. ඒකයි කිව්වේ
නිපක ගුණය තරම් මිනිස්සු ලීගල් මිනිස්සු කරන නෑ. ඩිසිප්ලින් එකක් තියෙන මිනිස්සු කරන වෙන කාරණයක්. බුද්ධිය තමයි මිනිහෙක් නියම නීති ගරුක මිනිහෙක්. නියම විනය තියෙන මිනිහෙක් කරන්නේ බුද්ධිය, නිපක ගුණය. හැමතිස්සෙම ප්‍රඥාවට මුල් තැන දෙන්න. ප්‍රඥාවට මුල් තැන දුන්නොත් එයාගේ ආත්මය ඇතුළෙන්ම උපදිනවා හිරි සහ ඔතප්. ලැජ්ජාවයි බයයි. ලැජ්ජාව කියන්නේ කවුරුත් දකි කියලා නෙමෙයි. ඒ වැරද්ද කරන්න තියෙන ලැජ්ජාව. ප්‍රඥාවෙන් උපදින ලැජ්ජාව කියන්නේ ඒක වැරද්දක් ඒකකම කරන්න මට ලැජ්ජයි. මේක වැරද්දක් වැරදි කරන්න මට බයයි. ඒක වැරද්දක් නිසා. ඒකට තමයි කියන්නේ නියම හිරියොතක්. එහෙම නැතුව අම්මට පේන හින්දා බයයි. තාත්තට අහුවේද කියලා ලැජ්ජයි. තාවකාලිකයි. අපිට පුළුවන් ද මේ දූලගේ පිටිපස්සෙන් ජීවිතේම යන්න? බෑනේ. අපි කොහොමද හැම පැයකම මේ ගොල්ලොන්ව බලන්නේ? ඒක කරන්න බෑ. ඒගොල්ලෝ යයි. හැබැයි ඒගොල්ලොන්ට කියලා දුන්නොත් මේකේ තියෙන ප්‍රශ්නේ මේකයි සීමා. අවුරුදු 18ක් වෙනකන් බලන්න. ඒක ඔබේ වගකීමනේ. මොකද ඔබත් වග කියන්න ඕනේනේ මොකක් හරි ප්‍රශ්නයක් ඇති කරගත්තොත්. ඇයි බැලුවේ නැති කියලා අහනවානේ. 18ක් වෙනකන් බලන්න. ඊට පස්සේ එයාලා බලා ගන්න එයාලා. එතනින් පස්සේ ඔබ ඒකට පණින්න එපා. පණින හැම වාරයකම විඳවිල්ල විතරයි. විඳවන්න ඉතුරු වෙයි. ඒක නෑ තාත්තේ. තාත්තෙක් දරුවගේ අතින් අල්ලන් යන්න ඕනි කාලෙදී අතින් අල්ලන් නොයන එකට වඩා භයානකයි. අත අතෑරලා එයාට නිදාසේ යන්න සුදුසු වයසේදී එයාගේ අත අල්ලන් ඉන්න. අතින් අල්ලගෙන එක්කරන් යන්න ඕනි කාලෙදී ඒ අතින් අල්ලන් එක්කරන් යන්නේ නැති එකට වඩා දරුණුයි. භයානක විපාක එයි. අත අතාරින්න ඕනි කාලෙදිත් අල්ලන් ඉන්න කියන. හැමතිස්සෙම මතක තියාගන්න මාතෘත්වයට පිතෘත්වයට තාත්තකමට අම්මකමට රිටයර්මන්ට් එකක් තියෙනවා. රිටයර් වෙනවා කියන්නේ ආච්චි වෙන්න ඕනේ. සිය වෙන්න. ඔය සමහර අය ඉන්නවා මැරෙනකන් අම්මා භූමිකාවේ යන්න. ළාමයින්ට පෙන්නන්න බෑ. පෙන්නන්න බෑ. ඇයි? හැම එකටම ඇඟිලි ගන්නවා. මේ අවුරුදු 40 පෙන්නලා. ළමයිට ඒත් එනවා කන්ට්‍රෝල් කරා. දැන් පිටි කනවා. එයාට ඕනෙව කරේ නැත්නම් කන්න නැතුව ඉන්නවා. මූණ කුණ්ඩාට්ටියක් වගේ හදන් ඉන්නවා. ඉන්න දෙන්න. ඉන්න දෙන්න. 7-5කට ගණන් ගන්න එපා ඒ වගේ අය. මොකද හේතුව හැදෙන්නේ නැත්තම් හැදෙන්නේ. අපි හිතනවානේ අනේ පව් පව් එයා. එහෙම වුණාම වෙන්නේ අපි යාට කල්යාණ මිත්‍රයෙක් නොවි එයාගේ නරක ඊගෝ එක දිගටම තියන් යන්නේ. අපි හැමෝම විශ්‍රාම ගන්න. රස්සාවෙන් විතරක් නෙමෙයි අපි ඉන්න භූමිකාවත් අතාරින්න. එතකොට තමයි අපිට අනිත් අය ආදරය කරන්නේ. අම්මා කෙනෙක් තමන්ගේ දුවට දරුවෝ ලැබුණට පස්සේ මං දැන් ආච්චි අම්මා කෙනෙක් විදියටයි වැඩ කරන්න ඕනි කියලා තේරුම් ගත්තොත් එතකොට මිනිබිරි මුණුබුරත් එයාට ආදරය වෙනවා. එයාගේ දුවත් එයාට ආදරය වෙනවා. තේරුණාද? තාත්තා කෙනෙක් තමන්ගේ පුතාට දුවට දරුවෝ ලැබෙනකොට මං දැන් සීයා කෙනෙක් කියන චෛතසිකයට ආපු ගමන් අර පුතාගේ ජීවිතේ කන්ට්‍රෝල් කරන්න පණින්නේ නැහනේ. එතකොට මුණුබුරත් ආසයි පුතත් ආසයි. ඇයි? එයා බලය අතෑරීම නෙමෙයි කියන්නේ. බලය අතෑරීම. අන්තිම පැය දක්වා අනිත් අය කන්ට්‍රෝල් කරන්න යන එක නවත්තලා දාන එක. අපි කවුරුත් ඒව කරනවා. මම නම් මන් දන්නේ අනිත් ආමුදුරු වෙනස් කරන්න මට පුළුවන් වෙයි කියලා. ඒත් මගේ ආයතනේ මම කියලා තියෙන්නේ මම අවුරුදු 65න් පස්සේ මගේ පන්සලේ විහාරාධිපති නෙමෙයි. අන්රිටයර්ඩ්. මම තව මෙහි සමාජික භික්ෂුවක් විතරක් වෙනවා. එතනින් පස්සේ මේ දූරය ගන්න කවුද? ඒකට ඕගොල්ලෝ සුදුසුකම්.
මම මැරෙනකම් විහාරාධිපති වෙනවා කියන්නේ. ඒක මොන කරුණද? පියන්ට බන කියන අපි දේවල් අතාරින්න කියලා මැරෙනකම් විහාරාධිපතිකම අතාරින්න. මැරුණම තමයි ඊළඟ ආන්දරුන්ට අපොයින්ට්මන්ට් එක හම්බෙන්නේ. කොච්චර ද්වේෂයෙන්ද ඉන්න වැත්තේනේ. يعني හැම තිස්සෙම මෙයාගේ යටතේ මෙයාගේ ආන්දරුලගේ සිස්ටම් එකක් වෙනස් වෙනවා. නේ? නර්වස් වැඩ කරන්නේ නැති කාලෙදී අතෑරලා දාන්න. හරියට මොලේ කල්පනා වෙන්නේ නැති කාලෙදී අතෑරලා දාන්න. අපි විශ්‍රාම යනවා. ඒක තමයි නිවන් මඟ. ඒක තමයි බුද්ධ උපදේශය. පැවිද්දෝ ගිහියෝ අපි කවුරුත්. හැබැයි ඒ අතෑරීම පුහුණු කරගත්තු එක්කෙනා හරිසු. අන්තිම මොහොත වෙනකන් අල්ලගෙන ඉන්නව නේද? විඳෝලා මැරෙයි. හරියට විඳෝ. ඒගොල්ලෝ අන්තිම මොහොතේ කියන්නේ මට අහවලා විතරයි හදාගන්න බැරි වුනේ. අන්තිම වෙලාවෙත් කියන කවුරු හරි කෙනෙක් යාට ඕන විදිහට හදාගන්න බැරි වුණා කියලා. පවුනේ. පව්. එයා හදාගන්න බලලා නැහැනේ එක දවසක්වත්. ඔක්කොම බලලා තියෙන්නේ අනිත් අය හදාගන්නනේ. මං ඒ වගේ අයගෙන් අහලා තින ඔයා මොනවද ඔයා වෙනුවෙන් කරන්නේ? හරි වාගේ ළමයා හැදුවා කියනවා මාත්‍යා හැදුවා කියනවා නෝනා හැදුවා කියනවා. ඔයා හදාගත්තා. අඩුම ඔයාට පුළුවන්ද ඒ අය ඔයාට එරෙහිව ගන්න එක තීරණයක්වත් උපේක්ෂාවෙන් ඉවසන්න? ඔයාට පුළුවන් දෙදාට ඒගොල්ලොත් එක්ක hina වෙවි කෑම කන්න. ඔයාට එරෙහිව තීන්දුවක් ගත්ත දවසට ඔයාගේ මතය නොවන වෙන මතයක් ගෙදර දින්න දවසට ඔයාට පුළුවන් hina වෙන්න. එහෙමනම් ඔයා දිනලා. නැත්තම් ඔයා හැමදාම සතුටු වෙයි මං අනිත් අය පෙරද්දුවා කියලා. ඒත් ඔයා දිනලා නැහැ. ඔයා දිනනවා කියන්නේ ඔයා පෙරදිච්ච දවසටත් ඔයාට hina වෙලා දින්න එක්කෙනාට සුබ පතන්න පුළුවන්. Taman දින්න නේ? එතෙන්ටයි යන්න ඕනේ බෞද්ධයෝ. බුදුහාමුදුරුවෝ කිව්වේ සංග්‍රාමයකදී දසදහස් ගණන් පරදල ලබන ජයට වඩා Taman දිනන එක තමයි උතුම්. Taman දෙන එක. තමන්ව ජය ගන්න එක. තමන්ගේ හිත ජය ගන්න එක. තමන්ගේ කෙලෙස් එක්ක කරන සටනින් තමන් ජයග්‍රාහකයෙක් වෙයි. ඒක තමයි උතුම්. එතින් තමයි ඔබ විමුක්තිය ලබන්නේ. සැනසෙල්ල ලබන්නේ නේ. හරි. සමාවෙන්න. 8:40. මං අන්තිම කාරණේ කෙටි කියනවා. සමාවෙන්න. මොකද ඒක පැය විනාඩි 10ක් මං කතා කරා. අන්තිම කාරණේ තමයි කුලේසු අනනුකිත. ඒ කියන්නේ ඕනෙකට වඩා කිසිම ගයක් එක්ක ඇලෙන්න එපා. ඔබේ ගේ නොවන බාහිර ගෙවල් එක්ක සීමාව ඉක්මවල ඇලෙන්න එපා. හැම තිස්සෙම සීමාවක් තියෙනවා. මොකද හේතුව ඔබ අසීමාන්තිකව අනිත් කුල එක්ක ඇලුනොත් ඒකෙන් ඔබේ ආධ්‍යාත්මයත් පිරිහෙනවා. ඔබ මේ ලෝක වශයෙන් ගොඩාක් අනතුරු වලටත් ලක් වෙන්න පුළුවන්. අංක එක සැකකාරයෙක් වෙන්න පුළුවන්. අනිත් ගෙවල් වලට නිතර ඇලෙන අයගේ ස්වභාවය තමයි ඒ ගෙවල් ගානේ කොච්චර හරි වෙලාවක් අවේලාවක් නැතුව යන එකනේ. ඒ ගෙවල් වල මොන තොරතුරක් එළියට ගියත් පළවෙනි සැකකාරයා වෙන්නේ නිතර එතෙන්ට ආපු එක්කෙනා. අර මණිකාර පුත්ත තිස්ස තෙරුන්ට උනේ ඒකනේ නේ. ඒ ආමුදුරුව නිතර මණිකාරයාගේ ගෙදර ගියා. අර උකුස්සා මැණික ගීල වෙලාවේ ඒකට වරදකාරයා උනේ ආමුදුරුව දසවද්ද වින්දානේ. බුදුහාමුදුරුවෝ කිව්වේ ඒකයි. ආමුදුරුවෝ ගිහියා කවුරුක්වත් ඕනවට වඩා සීමාව ඉක්මවලා හරියටම අවශ්‍යතාවය අඳුර ගන්න නැතුව කිසිම ගිහි කුලයක් එක්ක ඇලෙන්න හොඳ ප්‍රශ්නයක්. හරියටම සීමාව ලකුණු කරන්න, අවශ්‍යතාවය අඳුන ගන්න, අවශ්‍යතාවයට උදව්ව කරන්න වහාමයි. හැමෝටම තියෙනවා තමන්ගේ ජීවිතය.
අපි අසීමාන්තිකව මැදට යෑම ඒ ජීවිතවල එයාලටත් කරදරයක් ඊට වඩා ඒ යන අපිටත් කරදරයක්. තමයි දේ. හරියටම අඳුන ගන්නවා. මෙහෙ නම් ඉතින් වාසනාවටනේ එන්න කලින් කෝල් කරන්න ඕනනේ. ලොකු දෙයක්. මං හරි සතුටුයි මෙහි ක්‍රමේ ගැන. ලංකාවේ නේද? කෙලින්ම ඇවිල්ලා අක්කේ කියාගෙන කුස්සියේ නවතින්නේ නේ. අපි ඇඳුම් ඇඳන්ද නැද්ද වැදගත් නෑනේ. අක්කේ කියාගෙන කුස්සියේ ඉන්නේ ඇවිල්ලා මූලු. අයියෝ. ඒ මිනිස්සු කවද්ද හදන්නේ? කවද්ද සිස්ට කරන්නේ? ඒගොල්ලොන්ගේ ජීවිතත් නාස්ති කර ගන්නවා. අපේ ජීවිතත් නාස්ති කරනවා. වෙලාවක් නැහැ. තැනක් නැහැ. යන වෙලාවක් නැහැ. ඉන්න වෙලාවක් නැහැ. අපිට ඒගොල්ලොන්ගේ ඉඳීම උහුලන්න පුළුවන්ද කියලා හිතන්නේ නැහැ. මේ රට හොඳයි ඈ. හොඳ රටක්. හොඳ රටක්. මේකේ අවුල් නැති. අවුල් නැති රටක් නෑ. ඒත් මං කියන්නේ සිහියෙන් කල්පනාවෙන් ජීවත් වෙනවා නම් ධර්මයක් පුහුණු වෙන්න නේ. ආරේ හොඳ රටක්. මේක බුද්ධිමත් නේ. පොහසත් මිනිස්සුන්ගේ සමාජයේ තියෙන වටිනකම් නේ. ඒ කියන්නේ මිනිස්සු භෞතිකව පොහසත් වෙනකොට ගොඩක් මිනිස්සුන්ට හරි පහසුයි ආධ්‍යාත්මිකව පොහසත් වෙන්න. පහසුයි. භෞතිකව දුප්පත් වෙන්න හරි අපහසුයි ආධ්‍යාත්මිකව පොහසත් වෙන එක. ඒ කියන්නේ ආධ්‍යාත්මිකව දුප්පත් වෙනවා. හිතන වේදී හරිම දුප්පත් වෙනවා. ඒ දුප්පත්කම විසින් ඇති කරනවා එහෙම එතනින් එහාට හිතන්න දෙන්නේ නැහැ. එතනින් එහාට හිතන්න දෙන්නේ නැහැ. වෙනස් විදියට හිතන්න දෙන්නේ නැහැ. කෙනෙක්ගේ සාර්ථකත්වය ගැන සතුටින් හිතන්න දෙන්නේ නැහැ. මං එයාට වදයක් නොවි ඉන්ඩෝනි කියන එක හිතන්න දෙන්නේ නැහැ. මිනිහෙක් පොහසත් උණු වෙලාවේ එයා තේරුම් ගන්නවානේ මට අනිත් අය කරදර නොකර ඉඳයි මම පොහසත්. එතකොට එයා කවදාවත් අනිත් එක්කෙනාට සීමාව ඉක්මවල වද දෙන්න යන්නේ. වෙලාව ඉක්මවල වද දෙන්නේ. ඒ නිසා කුලේසු අනුනුගිතෝ කොයි ගෙදරටත් දෙන්න තියෙන උදව්ව දෙන්න. ඒත් කාලය වෙලාව හරියටම අඳුරගන්න. අවශ්‍යතාව අඳුරගන්න. මට අපේ මහත්තයෙක් බණ කරපු අපේ මල්ලිකා නෝනාගේ මහත්තයා මාත් එක්ක ඊයේ යන ගමන් කිව්වා එයා හරි සතුටින් එක කිව්වේ නේ. කිව්වා යාව 7 මාසයක් බලාගත්තා මේ රටේ කල්යාණ මිත්‍ර ෆැමිලි කීපයක්. නෝනා නැති වුණාට පස්සේ සතියට අවශ්‍ය කැම ටික ඔක්කොම ගෙනල්ලා දෙමින් හරියට බලාගත්තා කියලා. ඒක හරි හොඳ දෙයක්. හරි හොඳ දෙයක්. අන්න ඒක තමයි අවශ්‍යතාවයට උදව් කිරීම. ඒක හොඳ දෙයක්. ඒක තමයි නියම ශිෂ්ටකම නේ. නියම හැදිච්චකම. එතකොට ඒක උසස් මිනිස් ගුණ ධර්මයක්. එහෙම කෙනෙක් තනි වුණාම අනතුරටපත් වුණනම් අපි එයාට කතා කරලා එයාගේ අවශ්‍යතාවය අඳුනගෙන උදව් කරන්න ඕන. හැබැයි අපි කාටවත් වදයක් වෙන තැනට යන්න හොඳ යන්න හොඳ නැහැ. හොඳට අඳුරගන්න. හොඳට තේරුම් ගන්න. තින් තම් ශ්‍රද්ධාවෙන් කර්ම හතරක් ඉගෙන ගන්න. දැමුණු ඉන්ද්‍රියන් සහිත වෙන්න. ඊළඟට නිපකෝච බුද්ධිය ප්‍රඥාව දියුණු කරන්න. ඒකම පාවිච්චි කරගෙන අපගබ්බෝ අසාහසික කෙනෙක් වෙන්න. නීතිය රීතිය එක යන කෙනෙක් වෙන්න. ඒකත් පාවිච්චි කරගෙනම කුලේසු අනනුගිතෝ ඇලීම් ගැටීම් අඩුවෙක් කෙනෙක් වෙන්න ලෝකෙත් එක්ක. එතකොට තමන්ගේ දිහාට වැඩිපුර වෙලාවක් හැරෙන්න පුළුවන් වෙයි. තමන් තේරුම් ගන්න වෙලාව ගොඩක් ඉතුරු වෙන්නේ අනිත් අයට වද දිදී යන්නේ නැතිකොට. ඊටම හොඳයි. හොඳට අහන්න තියා. ඔයන්තෝ ඔබ දෙපළ ඊටම සතුටටපත් වෙනවනේ. හොඳ පින්කම් ආලාවක් මේ කරගන්නේ. මේ හැමෝම අඩුම පැයක් සතුටින් ඉඳලා යන්නේ එක. මම දන්නවා ගොඩක් අය බුද්ධිය එනවා. විනා යන්නේ Tamanටයි කියලා මම දන්නවානේ. මම ඒක දන්නවානේ. මම ඒ නිසා බය නැහැ එක්සැම්පල් කියන්න.
මම දන්නවා hina යන කොටස කියන්නේ ආත්මේ පසාරු කරගෙන යන කෑල්ල කියලා. ඒක හොඳට දන්නවානේ. ඒ නිසා මම ජෝක් නෙමෙයි ඒවා. ඒවා ඇතුළේ තියෙන ෆිලොසොෆි. ඒ සිනහම කියන්නේ මගේ වැරද්ද මන් තේරුම් ගැනීම. ඒ මට තමයි මං hina. ඒ අපිට වෙලා තියෙන දේ හරියටම තේරෙන කොටයි අපිට සිනාසෙන්නේ. ඒක ගැන මම බය වෙන්නේ නැහැ. මම දන්නවා ඒක වැරද්දක් නෙමෙයි කියලා. ඒ නිසායි මම ඔබට අර තියරි එක කියන ගමන් පුළුවන් තරම් එක්සැම්පල් කියන්නේ. ඒ තියරි එක තේරෙන්නේ නැතකොට. මං කියන්න හදන්නේ මොකද්ද කියලා අහුවෙන්නේ නැතකොට. ඒකනේ බුදුහාමුදුර කොච්චර උපමා භාවිත කළාද නේ. උන්වහන්සේ පාවිච්චි කළේ ඒ කාලේ උපමා. මම පාවිච්චි කරන්නේ අද. ඒ කාලේ උපමා අදට ගැලපෙන්නේ නැතුව නෙමෙයි. නමුත් ඔබට ග්‍රහණය කරගන්න දීසි අද උපමා. ඒකින්ද විතරයි අද ඒව ගන්න. නැතුව බුදුන්ගේ කාලේ උපමා මට කතන්දර ඕන තරම් ඒක අදට ඇප්ලයි කරන්න ගියාම නේ. ඒත් අද ඒවා අද ඇප්ලයි කරන්න. ඔබ හොඳට තේරුම් ගත්තා මේ කාරණා. හොඳ පින්කම් මාලාවක්. අද දවසේ මේ ගෙදරට අපේ ස්ථානායක මැතිතුමත් මැතිණියක් හැමෝටම ආදරෙන් ගෞරවයෙන් ආරාධනා කරා. කවුරුත් බොහෝම සතුටින් පින්කමට ආවා. වන දේශනාව හොඳට අහන් හිටියා. රසජ සියලුම පින් ඔබතුමාගේ ආදරණීය තාත්තට සීපී දිසානායක මැතිතුමාට ඒ වගේම ඔබගේ ආදරණීය සොහොයුරාට ශාන්ත දිසානායක මැතිතුමාට ඔබට ගුරුවරයෙක් ලෙස ඉඳලා අපවත් වෙච්ච ඔබ දෙපළටමනේ ගොඩාක් පවුලට සමීපව ඉඳලා කැලණියේ ජීවත් වෙන කාලේ පවුලට ගොඩක් උපකාර වෙච්ච සත්පුරුෂ ස්වාමීන් වහන්සේ ඥානාලෝක හමුදුරුවෝ යන්වත්තේ ඥානාලෝක හමුදුරුවෝ ඒ හඳුරු හරි විශේෂයි. උපන් දිනයයි මහාන වෙච්ච දිනයයි උපසම්පදා වෙච්ච දිනයයි අපවත් වෙච්ච දිනයයි එකම දවසේ. ඒ හඳුරු හරි විශේෂ හමුදුරු කෙනෙක්. ඒ ඔක්කොම එක දවසේ වෙලා තියෙන උපන් දිනේ දවසේම මහාන වෙලා තියෙන. ඒ උපන් දිනේ දවසම තමයි උන්වහන්සේගේ උපසම්පදාව අපවත් වුනේ ඒ දිනේම. ඒක හරි අසිරිමත් දෙයක්. හරි හොඳ හමුදුරුවෝ. මේ හඳුරු හරි ෂොක්. මම එයාගේ බණ අහලා බණ ඉගෙන ගන්නවා. ඒ හරි ෂොක් හඳුරු කෙනෙක්. හරි බුද්ධිමත් කෙනෙක්. ඉතින් උන්වහන්සේට පින් දෙන්න. ඔයත් කල්පනා කරනවා ඇත්තන්ටත් ඒ වගේම මේ පින්කමට ආපු හැමෝගෙම නමින් මිය ගිය සියලු නෑයන්ටනේ. හැමෝගෙම නමින් මිය ගිය සියලු නෑයන්ටත් මේ පින් අත් වේවා. අපේ කුසුම් නෝනා යසන නෝනා ඇතුළු ඒ ඇත්තන්ගේ නමින් මිය ගිය සියලු නෑයන්ටත් පින් අත් වේවා. උතුම් අමා මහ නිවනින් අපගේ ඥාතිවරු සැනසෙත්වා කියලා සාදු කියනවා. උතුම් දෙවිවරු පින් අනුමෝදන් වේවා. අපේ නෝන මහත්තයාගේ අම්මයි තාත්තයි දෙන්නම මෙහි ඉන්නවා. ඔබ දෙපළටම නිදුක් බව නිරෝගී බව ලැබේවා. සුවපත් බව දීර්ඝායුෂ ලැබේවා. මේ බෑනනුවන් පුතෙක් විදියට අපේ නෝන මහත්මයා තමන්ගේ ආදරණීය මව්ටපියාට කරන සංග්‍රහයක් විදියට මේ ආධ්‍යාත්මික සුවය සලස ගන්නට ඔබ දෙපළටම හොඳ අවස්ථාවක් සලසලා දීලා තියෙනවා. බොහෝ පින්කම් කරගන්න. ඉතින් ඒ දෙපළගෙම ප්‍රාර්ථනාව ඉෂ්ට කරමින් ඔබ දෙපළට නිදුක් බව, නිරෝගී බව, සුවපත් බව ලැබේවා. ජගත් මහත්තයාගේ ආදරණීය අම්මා වයිඑම් සමරකෝ මාතාව බොහොම වයෝවෘද්ධව ලංකාවේ ජීවත් වෙන්නේ. එතුමියටත් ඒ වගේම ඔබගේ ආදරණීය දරුවෝ දෙන්නටත් පූජනීය අපේ ධම්මාබා සහමුදුරුවෝ නේ උන්වහන්සේ මන් නැගිටින වෙලාවක් ඇත්නම් තේ හදලා දෙමින් නේ සියලු උපස්ථාන කරනවා. මට බය බෑ. මොකද හේතුව ලොකු ආමුදුරු කෙනෙක් මං වෙනුවෙන් ඒවල් කරනකොට උන්වහන්සේ නායක සායනාන්ත කෙනෙක්. ඒත් හරිම මිත්‍රශීලීව කෝපේ තරම් යනවා. ගොඩක් උදව් කරනවා. නේ ගොඩක් උදව් කරනවා. ඒ හඳුරුවන්ටත් අසර සායනාන්තය ඇතුළු සායනාන්සලා හැම දෙනාටමත් අපටත් මේ පින්කම ආපු හැමෝටම සියලු දෙවියන්ගේ ආශිර්වාදයෙන් යහපත වේවා, සතක් වේවා, ශාන්තියක් වේවා. ඔබ හැම දෙනාගේම පෞල් ජීවිත සුවපත් වේවා, සැපවත් වේවා. දරුවන්ගේ ජීවිත සුවපත් වේවා, සැපවත් වේවා. සියලු දෙවියෝ ඔබට උපකාර කරත්වා. උතුම් දෙවිවරු මේ පින්බෙලෙන් නිවන් දකිත්වා කියලා සාදු. අවසාන වශයෙන් ඔබ අප හැම දෙනාටත් දෙවි දේවතාවුන් වහන්සේලාටත් මියගිය සියලුම නෑයන්ටත් දුකින් නිදහස් වීම පිණිස සතුටින් සැපසේ සසරේ ජීවත් වීම පිණිස ඊටාම ඉක්මනින් මේ සංසාර ගමනෙන් නිදහස් වෙලා උතුම් අවබෝධය ලැබීම පිණිස නිවන පිණිස
මේ උතුම් පින්කම පාරමිතාවක් වේවා වේවා. ආකාශට්ටහච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ශාසනං. ආකාශට්ටාච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු දේශනං. ආකාශට්ටාච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු මම් පරන්ති. දැන් වන්දනා කරන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මෙනාතේ සමිච්ඡතු. හැම දිනාටම තුනුරුවන් සරණින් යහපත වේවා.